समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනියත සසර නියත පෙරුන්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සෙත සැලසූ මහා කාරුණික බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සෙතක් සාන්තියක් යහපතක්ම සැලසේවා කියලා පළමු කොටම ආශිර්වාද කරනවා. සදහැබර පින්වත්නි, මේ මොහොත තුල මා සූදානම් වන්නේ ඔබ සියලු දෙනාටම කෙටි වේලාවක් තුල ඔය ඇත්තන්ගේ ජීවිත යහපත් තත්වයට පත්කර ගැනීමට බුදුදහම තුලින් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක් සූත්‍රයකින් ඔබට කෙටි වේලාවක අනුශාසනාවක් සිද්ධ කරන්න. සදහැබර පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය සමස්තයක් විදිහට විමර්ශනය කරලා බලනකොට සමහර සූත්‍ර තියෙනවා පැවිදි වූ භික්ෂූන් වහන්සේලාට සහ පැවිදි වූ ඒ මෙහෙණින් වහන්සේලාට ඍජුවම දේශනා කළ සූත්‍ර. වෙනත් විදිහකින් කිව්වොත් බ්‍රහ්මචාරී ජීවිතයකට පත්වෙච්ච භික්ෂූන් වහන්සේලාට සහ ඒ මෙහෙණින් වහන්සේලාට දේශනා කළ සූත්‍ර ඒ නිවන් අවබෝධ කර ගැනීමට ඍජුවම දේශනා කළ අනුශාසනා. එහි තවත් කොටසක් තියෙනවා ගිහි ජීවිත ගත කරන ඔය ඇත්තන්ට කොහොමද ඔය ඇත්තන්ගේ ජීවිත මෙලොව සහ පරලොව යහපත් විදිහට ගත කරන්නේ කියන එක උන්වහන්සේ යම් යම් සූත්‍ර වලින් දේශනා කරලා තියෙනවා. පින්වත්නි, මම මේ ඔය ඇත්තන්ට මේ මොහොත තුල දේශනා කරන්නේ අංගුත්තර නිකාය කියන මේ බණ පොතේ එන ඔය ඇත්තෝ වෙනුවෙන් උන්වහන්සේ දේශනා කළ සූත්‍රයක් දේශනා කරන්න. ඒකේ නම ගිහි සූත්‍රය. ඒකේ නමම ගිහි. ඒක ඔය ඇත්තන්ටමයි දේශනා කරලා තියෙන්නේ. එක් අවස්ථාවක පින්වත්නි, අනේපිඩු සිටුතුමා 500ක් උපාසකවරු සමග මහා කාරුණික බුදුරජාණන් වහන්සේ හමු වීමට සුදු ඇඳගෙන පැමිණෙනවා. එහෙම පැමිණිලා උන්වහන්සේ ළඟ වාඩි වෙලා එතන ඒ අනුශාසනාවට සූදානම් වෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට සරියුත් මහරහතන් වහන්සේට එතනට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. කොහොමද?
සාරිපුත්ත සුදු ඇඳගත් පන්සිල් රකින පන්සිල් ආරක්ෂා කරන සිත පිරිසිදු කරගත්ත සැපවත් ජීවිත ගත කරන ඇත්තන්ට යම් සම්පත් 4ක් ලැබෙනවා. මොකක්ද ඒ සම්පත් 4? කවදාවත් තිරිසන් යෝනියක උප්පත්තිය ලබන්නේ නැහැ. ඒ වගේම තමයි කවදාවත් പ്രേත ආත්ම භාවයක උප්පත්තිය ලබන්නේ නැහැ. ඊළඟ එක තමයි කවදාවත් නිරයගාමී වෙන්නේ නැහැ, අපායට යන්නේ නැහැ. ඒ වගේම එයත්ෝ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට සුදුසුකම් ලැබුවෝ බවට පත් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් එතනට ඇවිල්ලා හිටපු 500ට නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ පාඩම කියලා දෙන්නේ. සරියුත් හාමුදුරුවන්ගෙන් තමයි අර පිරිස ඉස්සරහදී මේ කරුණු කාරණා අහන්නේ. බුදුහාමුදුරුවෝ ඒ ටික කියලා එතනින් නවතින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සාරිපුත්ත ඒ සම්පත් 4 ලබන්න සුදු ඇඳගත්තටම බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. නොඑක් වැරදි කරලා අනිකුත් මිනිස්සුන්ට අපහාස කරලා පන්සලට එනකොට සුදු ඇඳගෙන මිනිස්සු වෙනවා. හැබැයි එහෙම ආව කියලා තමන්ගේ චිත්ත ශක්තියට ඒ කියන්නේ තමන්ගේ සිත දන්නවා තමන් කවුද, තමන් මොනවද කරන්නේ, තමන් මොනවද කරලා තියෙන්නේ කියලා දන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි. සාරිපුත්ත සුදු ඇඳගත්තාටම මදි ඒ සම්පත් 4 ලබන්න. මොකද්ද කරන්න ඕනේ? මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ගැන අවේච්ඡ ප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි නවලෞතුරා ශ්‍රී සද්ධර්මයේ ගැන අවේච්ඡ ප්‍රසාදයක් නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් සිත තුළ ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි ආර්ය මහා සංඝරත්නය ආර්යයන් වහන්සේලා ගැන අවේච්ඡ ප්‍රසාදයක් ඇති කරගන්න ඕන. ඒ විතරක් නෙමෙයි. අරියකාන්ත සීලෙහි පිහිටා කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා 4 හොඳට පිළිපදිනවා නම්, හොඳට ඒ විදිහට එහි ගත කරනවා නම් අන්නේ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා අර කියන සම්පත් 4 ලබන්න. මම මේ වෙලාවේදී ඔයත්තන්ට මේ කාරණාව සිහිපත් කරන්නේ පින්වත්නි, බුදුදහම තුල තියෙනවා භික්ෂූන් වහන්සේලාට කොහොමද ඒ ජීවිතය ගත කරන්න ඕනේ, ගිහි ජීවිතයක් ගත කරන ඔයත්තන්ට කොහොමද ගිහි ජීවිතය හොඳට ගත කරන්න ගිහි පටිපදා කියලා උන්වහන්සේ වෙනම ප්‍රතිපදාවක් උගන්වලා තියෙනවා. එයයි මම මේ වෙලාවේ ඔබට සිහිපත් කරන්නේ. සමහර තැන්වලදී අපිට ඇහෙනවා සමහර ඉගැන්වීම් තියෙනවා, සමහර අය උගන්වනවා ඔය මොන දෙයක් කරලවත් හරියන්නේ නැහැ, දරුවන් හදන්න ඕනේ නැහැ, ආවාහ විවාහ වෙන්න ඕනේ නැහැ, සියල්ල අනිත්‍ය නම් අපි අය මේ දේවල් කරන්නේ කියලා මොන ඉගැන්වීම් දේවා. ඒක නෙවෙයි බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගිහි ජීවිතයක් ගත කරන ඔබ, බෞද්ධයන් වෙච්ච ඔබ සැපෙන් ජීවත් වෙන්න ඕනේ. කොහොමද සැපෙන් ජීවත් වෙන්නේ? ඔබට ඔබේ පවුල තුල සැපෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. බෞද්ධ ජීවිතයක් ගත කරනවා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කළ නැහැ බැඳීම් වලින් ඈත් වෙලා යන්න,
ආවාහ විවාහ සිද්ධ කරගන්න ඕන නැහැ, ළමයි හදන්න ඕන නැහැ. ඒ වගේ කරුණු කාරණා උන්වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ ගිහි ජීවිතය යහපත් විදියට ගත කරන්නයි. ඒ නිසා ඔය ඇත්තෝ මේ කියන කාරණාව අවබෝධයෙන් යුක්තව තේරුම් ගන්න. ඔය ඇත්තෝ මේ ගමන ඊටාම බුද්ධිමත් විදිහට ගමන් කරන්න. ඒකට හේතුව අද වන විට මේ ලෝකයේ තුල යම් යම් නොයෙකුත් බොරු දේශනාවන් ඔබට අහන්න දකින්න ලැබෙනවා. ඒ නිසා ඔබ එයත් අවබෝධයෙන් යුක්තව තේරුම් ගන්න. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ගැන ඒ කියන්නේ අර කියපු මම කලින් සඳහන් කරපු අර කියන සම්පත් හතර ලබන්න අපි තව කාරණා හතරක් සම්පූර්ණ කරන්න ඕන කියලා කිව්වා. ඒ මොකද්ද? පළවෙනි එක බුදුරජාණන් වහන්සේ ගැන අවේච්ඡ ප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ. අපි කොහොමද ඒක ඇති කරගන්නේ? ඒ කියන්නේ නොසෙල්වෙන ශ්‍රද්ධා, ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව නොසෙල්ලෙන එකක් වෙන්න ඕනේ. අපි කොහොමද ඒක ඇති කරගන්නේ? උන්වහන්සේගේ කුල પરම්පරාව ගැන හිතලවත්, උන්වහන්සේගේ තාත්තගේ પરම්පරාව ගැන හිතලවත් නෙවෙයි අපි ඒක ඇති කරගන්න ඕනේ. කොහොමද? උන්වහන්සේ තුල තිබිච්ච ඒ අප්‍රමාණ ගුණයන් සිහිපත් කරගනිමිනුයි උන්වහන්සේ ගැන අවේච්ඡ ප්‍රසාදය අපි ඇති කරගන්න ඕනේ. ඒ ගැන ඔබට යම් සැකයක් එනවනම් සමහර අයට නොඑක් විදියට සැකමතු වෙන්න පුළුවන්. හැබැයි ඒ සැකය හොඳ විදිහට සැක කරන්න සමහර අය සැක කරනවා කිසිදු පදනමක් නැතුව. අද කාලේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම අය හිටියා. බ්‍රහ්මජාල වගේ සූත්‍ර ඔයත්ෝ පරිශීලනය කළ බලන්න. එතකොට ඔයත්තන්ට තේරෙනවා මෙහෙම මිනිස්සෙකුට මෙහෙම දේවල් කරන්න පුළුවන්ද? එහෙම කියලා තියෙනවා. හැබැයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි, ඔබට මගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳ යම් සැකයක් තියෙනවා නම් ඒ ඔබ විමර්ශනය කළ බලන්න කියලා විමර්ශක කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මොන ආගමකද මොන දර්ශනයක් තුලද පින්නතුනි එහි ශාස්ත්‍රෝන් වහන්සේව විමර්ශනය කරන්න දීලා තියෙනවා. අපේ උතුම් දර්ශනය තුලයි, ඒ කියන්නේ මේ බුදුදහම තුල පමණයි ඒ නිදහස ඔබට මට ලබා දීලා තියෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඔබට බුදුරජාණන් වහන්සේ ගැන අවේච්ඡ ප්‍රසාදයක්, කියන්නේ නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් ඇති කර ගන්න නම් උන්වහන්සේ ගැන අපි උන්වහන්සේගේ ගුණයන් පිළිබඳ හොඳට අවබෝධ කර ගන්න ඕනේ. අපි කොහොමද නවලෝතුරා ශ්‍රී සද්ධර්මය ගැන ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා අපි එහෙම යනවා. එතකොට නවලෝතුරා ශ්‍රී සද්ධර්මය ගැන අපිට අවේච්ඡ ප්‍රසාදයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ තුල තිබුණා අරහන් ගුණෙන් පටන්ගෙන අප්‍රමාණ ගුණස්කන්ධයක්. අපි ඒ ගුණ සිහිපත් කරනවා. මේ සසර තුල සාරාංශික කල්පලක්ෂයක් උන්වහන්සේ අපි වෙනුවෙන් අප්‍රමාණ දුක්ඛම් කටළු විඳලා තමයි මේ උතුම් වූ දහම, මේ උතුම් වූ දර්ශනය උන්වහන්සේ හොයාගත්තේ. අපිට ඒ පිළිබඳව හිතනකොට ඔබෙත් මගේත් සිත තුල අප්‍රමාණ පැහැදීමක්, අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එහෙම ඇති කර ගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඊළඟට ආර්ය මහා සංඝරත්නය ගැන, ඒ කියන්නේ සම්මුති මහා සංඝරත්නය ගැන නෙවෙයි, ආර්ය සංඝයා ගැන සුපටිපන්නෝ ගාථා, සුපටිපන්නෝ උජුපටිපන්නෝ මේ කියන දේවල් එක්ක අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ඒ වගේම නවලෝතුරා ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අපි අවේච්ඡ ප්‍රසාදයක් ඇති කර ගන්න ඕනේ පින්නතුනි. ඒකට අපි කියනවා
නොසෙල්වෙන ශ්‍රද්ධාව. මේ කියන ශ්‍රද්ධාව ඇති කරගත් පුද්ගලයා එතනින් නවතින්නේ නැහැ පින්නතුනි. එයා මොකද්ද කරන්නේ? එයා එතනිනුත් ඉස්සරහට යනවා. කොහොමද? නොසෙල්වෙන ශ්‍රද්ධාවක් හිතට ආපු කෙනා තව මේ පිළිබඳ හොයනවා. කෙනෙක් කියපු පමණින් ඒ පුද්ගලයා සාදුකාර දෙන්නේ නැහැ. කෙනෙක් කියපු පමණින් යම් දෙයක් පිළිගන්නේ නැහැ. එයා ඒ පිළිබඳ හොඳට විමර්ශනය කරනවා. මෙහෙම හිතන්නකෝ. දානි ගෙදරක් තියෙනවා. ඔය දානි ගෙදරට අද කාලේ දානි ගෙදරක් ගන්න. මේ දානි ගෙදරට එනවා මිනිස්සු. එතනට එන මිනිස්සු තුල යම් කතාවක් නැති වෙන්නේ නැද්ද? අද කාලේ දානයක් දෙන එක නම් හරි අමාරුයි. ආරාධනා කළාට පස්සේ 300ක් විතර එනවා. මේ 300ටම කන්න දෙන්න ඕන හොඳට. ඔය වගේ දේවල් තියෙනවා. සමහර කෙනෙක් හිතනවා දානයක් කියලා කියන්නේ සංග්‍රහ කිරීමක් නෙවෙයි. සංග්‍රහ කිරීම කියන්නේ බෞද්ධ සංස්කෘතියේන ලක්ෂණයක්. සමහර කෙනෙකු එහෙම හිතනවා. අපේ බෞද්ධ ගෙදරකට ආරාධනා කරලා හෝ අනාරාධනාවෙන් හෝ යම් කිසි කෙනෙක් එනවා නම් අපි සංග්‍රහ කරනවා. ඒක අපේ විශිෂ්ට සංස්කෘතික ලක්ෂණයක්. ඒක පින්කමකට අදාළ වන්නේ නැහැ. යම් කෙනෙක් එහෙම හිතන්න පුළුවන්. එහෙම අපිට හිතෙන්නේ ඒ පිළිබඳව විමර්ශනය කරනකොට සහ ඒ හොඳ විදිහට විවේචනය කරනකොට. යම් කෙනෙකු අපහසුතාවයට පත් කිරීමට විවේචනය කරනවා නෙවෙයි. අර ශ්‍රද්ධාවන්ත පුද්ගලයා හොඳ විදිහට විවේචනය කරනවා, ඒ පිළිබඳව හොයනවා. ඒ තුලින් තමයි පින්වත්නි එයා මේ අවබෝධය ලබා ගන්න. ඊට පස්සේ එයා පුණ්‍ය කර්ම කියන්නේ මොනවද? කුසල කර්ම කියන්නේ මොනවද? අකුසල කර්ම කියන්නේ මොනවද? මේවා එකින් එක තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන එයා එතනින් නවතින්නේ නැහැ. එතනින් ඉස්සරහට ගිහිල්ලා අරියකාන්ත සීලයට යනවා. පින්වත්නි, සීලය ගැන ඔයත් ගොඩාක් කරුණු අහලා ඇති. සීලය කියලා කියන්නේ චරණ ධර්මයක්. සීලය කියලා කියන්නේ චරණ ධර්මයක්. මේ බුදුදහම යම් ධර්මතාවයන් පිළිබඳ දැනුම අවබෝධය ලබා දෙන්නත් ඒ වගේම ක්‍රියාත්මක කිරීමෙන් චරණ ධර්මයේහි ඉගැන්වීම් උගන්වන දහමක්. මේ ලෝකේ වෙන කිසිම දර්ශනයක් දහමක් එහෙම නැහැ. එතකොට මම ඔබට සඳහන් කරන්නේ, ඔබට මේ වෙලාවේදී මම සඳහන් කරන්න කැමති සීලය ගැන ඔබ අප්‍රමාණ දේවල් අහලා ඇති, දැනගන්නට ඇති. හැබැයි මම මේ වෙලාවේ සිහිපත් කරන්නේ ඔබට වෙනම කරුණක්. ඒ තමයි පින්වත්නි, සීලය කියලා කියන්නේ චරණ ධර්මයක් කියලා මම කිව්වා. ඒ ගැන වැඩි විස්තර බුදුරජාණන් වහන්සේ විසාකාවට දේශනා කළා. විසාකා උපෝසත කියන සූත්‍රයේදී. ඔයත් අහලා ඇති. එතනදී විසාකාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? විසාකාවනි, මම මේ වගේ කියන්නේ සීලයන් 3ක්. මොකද්ද? ගෝපාලක, ඒ කියන්නේ උපෝසත වර්ග 3ක්. ගෝපාලක උපෝසතය, නිගණ්ඩ උපෝසතය, ආර්ය උපෝසතය. ඒ වගේ 3ක් උන්වහන්සේ දේශනා කළා. එතනින් උන්වහන්සේ යෝජනා කරන්නේ මොකද්ද? ආර්ය උපෝසතය. එතනදී විසාකාවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? විසාකාවෙනි, ඔබේ ඔය දිගටි කොණ්ඩය සුමානයක් දෙකක් සෝදන්නේ නැතුව, පිරිසිදු කරන්නේ නැතුව තිබුණොත් ඔබට එයින් එන ගඳ ඉවස ගන්න බැරි වෙයි. ඊට පස්සේ ඔබ මොකද්ද කරන්නේ? ඔබේ දිගටි කොණ්ඩය මොනෝ හරි දෙයක් දාලා ඔබ පිරිසිදු කරගන්නවා. අන්න ඒ වගේ තමයි මම මේ දේශනාව සිද්ධ කරන්නේ හිස පිරිසිදු කරගන්න නෙමෙයි, සිත පිරිසිදු භාවයට පත් කරගන්නයි කියලා උන්වහන්සේ දේශනා කරා.
කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඒක වෙන්නේ? පින්වත්නි, අපි කොච්චර සිල්පද කොච්චර සමාදන් වුණත් වැඩක් නැහැ. අපි ඒ සමාදන් වන එක ශික්ෂා පදයක අපි ශික්ෂණයක් ඇති කරගන්න ඕනේ. කොහොමද අපි ඒක කරන්නේ? ඔබ මෙන්න මෙහෙම හිතන්න. ඔබ සමාදන් වන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදය කියලා හිතන්න. එතකොට ඒක සමාදන් වෙලා සිටින්නේ ඔබ පැයක් දෙකක් වරුවක් දවසක් හිතන්න. අන්න ඒ ගත කරන කාලය තුල ඔබ සමාදන් වුණුයි ශික්ෂා පදය හොඳට මෙනෙහි කරන්න. ඔබේ සිතට ප්‍රාණඝාත සිතුවිල්ලක්වත් එන්න ඉඩ තියන්න එපා. ඔබ ප්‍රාණඝාත සිතුවිල්ලක්වත් එන්න ඉඩ තියන්න එපා. ඇයි? ප්‍රාණඝාතයක් කිරීමට කලින් ඔබට එන්නේ ඒ සිතුවිල්ලයි. ඒ සිතුවිල්ල ඔබේ සිතට ආවොත් ඒ ශික්ෂා පදය paludu භාවයටපත් වෙනවා. ඒ නිසා ඔබ දැඩි අදිස්ථානයකින් යුක්තව පින්වත්නි, ඔබ සමාදන් වන එක ශික්ෂා පදයක් හෝ ඊ타මත් ඕමනාකමින් උත්තහානේ නප්පමාදේන සංයමේන දමේනච, ඊ타ම වීරියෙන් යුක්තව ඒ ශික්ෂා පදයේ තුල ශික්ෂණයක් ඇති කරගන්න ඕනේ. ඒ ඔබට අමාරු කාර්යයක් නෙවෙයි කියලා මම හිතනවා. ඒ නිසා ඔබත් මමත් මේ ගත කරන ජීවිතය යහපත් කර ගැනීමටයි උත්සාහ කරන්න ඕනේ. ඔබත් මමත් ලැබූ මේ දුර්ලභ මනුස්ස ජීවිතයෙන් යම් හොඳ ප්‍රයෝජනයක් නොගත්තොත් අපිට ඊළඟ ආත්ම භවය මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියලා ඔබත් මමත් කොහොමද දන්නේ? එනිසා ඔබ ඒ පිළිබඳව විශේෂයෙන් දැනුවත් වන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවේච්ඡ ප්‍රසාදය ඇති කරගන්න. තුනුරුවන් කෙරෙහි අවේච්ඡ ප්‍රසාදය ඇති කරගන්න. අරියකාන්ත සීලයේ පිහිටන්න. කොහොමද අරියකාන්ත සීලයට යන්නේ? ආර්යයන් වහන්සේලා කොපමණ වීරියකින් මේ සීලය ආරක්ෂා කර ගත්තාද කියන දේ සිතමින් මමත් ආර්යයන් වහන්සේලා මේ සීලය ආරක්ෂා කළ විදිහටම මමත් මේ සීලය ආරක්ෂා කර ගන්නවා කියලා ඔබ දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. ඒ ඔබේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් නිවන් දක්නා ජාති දක්වා ඔබට යහපතක්ම සිදු කරනවා. එනිසා මේ වෙලාවේදී මම ඔබට කෙටි වේලාවක් තුල මේ ගිහි සූත්‍රය අසුරෙන් කෙටි කරුණු කාරණා කීපයක් සඳහන් කළේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ ගිහි ජීවිතයක් ගත කරන ඔබ ඊටාම සතුටින් සැපවත් ජීවිතයක් ගත කරන්න ඕනේ. ඔබ වැඩ කරන ආයතනය තුල, ඔබ ජීවත් වන නිවස තුල සතුටින් ඔබට ඔබේ ජීවිතය ගත කරන්න තමයි උන්වහන්සේ මේ වගේ සූත්‍ර දේශනා කළා තියෙන්නේ. ඒ නිසා ඔබ මේ කෙටි වේලාවක් තුල දේශනා කළ මේ ගිහි සූත්‍රයෙන් යම් හෝ කරුණක් හිතට අරගෙන ඔබේ මේ ජීවිතය යහපත් කරගන්න, ඒ ඔබේ මෙලොව ජීවිතයට වගේම පරලොව ජීවිතයටත් වඩාත් උපකාර වනු ඇතැයි මා විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත සූවිසුගන බලයෙන් සෙතක් සාන්තියක්ම සැලසේවා. ඒ වගේම ලබන්නා වූ මේ පොසොන් මංගල්‍ය ඔබට සුබම සුබ පොසොන් මංගල්‍යයක්ම වේවා. ඔබ ඊ타ම සතුටින් යුක්තව මේ මොහොත තුල ඔබ ඉන්නේ ඊ타ම අභියෝගාත්මක මොහොතක. හැබැයි ඒ මොන අභියෝගාත්මක දේවල් තිබුණත් ඔබ ඒ පොසොන් මාසයත් ඊ타ම සතුටින් දැඩි අදිෂ්ඨානයකින් පුණ්‍යවන්ත සිතුවිලි සමග ගත කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.
අවසානයේදී උතුම් වූ නිවන් සුවයම ලබා ගැනීමට ඔබත් මමත් කළ එවැගේම ඔබත් මමත් කරන සියලු පින්කම් උපකාරීම වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් අසිරිබෙලෙන් සදා සැනසෙල්ල උදා වේවා.